හොඳයි. හැමෝටම සුබ දවසක් වේවා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද සිට මම වීඩියෝ එක රෙකෝඩ් කරන විදිය මම පොඩ්ඩක් වෙනස් කරා. මේ වගේ බෝඩ් දෙකක් සම්බන්ධ කරලා මොකද ඒක මම හිතනවා මටත් පහසුයි ඔයාලටත් පහසුයි කියලා. ඉතින් ඒ විදිහට කරගත්තාම අපිට මේකේ ලොකු දෙයක් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙනවා. හොඳයි. ඉතින් මම අද කතා කරන්න යන්නේ තාප රසායනය මම නතර කරපු තැන ඉඳන් තමයි අද පටන් ගන්න යන්නේ. තාප රසායනය. හොඳයි. එතකොට මම ගිය සතියේ කතා කරා ප්‍රැක්ටිකල් එකක් ගන්නකම කතා කරා. අද තියෙනවා අපිට උදාහරණ ගානක් විසඳන්න. උදාහරණ ගැටලු විසඳුම කියලා මම හිතන්නේ පොඩි මාතෘකාවක් ඇති. ඒ යටතේ පළවෙනි ගාන තියෙනවා. අපි මේ ගාන හදන්න උත්සාහ කරමු. රූප සටහන් සහිතව ලස්සන ගාන හදන්න. හොඳයි. හරි. මේ නම් පටන් ගමු අපි. උදාහරණ පළවෙනි ගාන. සමහර කොටස් ඔගේ දීලා තියෙනවා. එතකොට කමක් නැහැ. අපි ගාන ලස්සනට හදමු. හරි. ගාන ඉස්සර කියමු අපි. 2 මවුල ඝන ඩෙසිමීටරයට HCl ද්‍රාවණ ඝන සෙන්ටිමීටර කොච්චරද 100ක් හා 2 මවුල ඝන ඩෙසිමීටර 2 මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණයක් තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 100ක් මැනගෙන ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් HCl වලින් 100 මැන ගන්න ඕනේ. තේරුණාද? හැබැයි දෙකේම සාන්ද්‍රණය 2 මෝල් ඝන ඩෙසිමීටරයට වෙන්නත් ඕන. ඊට පස්සේ ඒ දෙකේ ආරම්භක උෂ්ණත්වයන් දෙක මැන ගන්නත් ඕන. ඒ දෙකේ මොන උෂ්ණත්වයන් දෙකද? ආරම්භක උෂ්ණත්වයන් දෙක මැන ගන්නත් ඕන. ඊට පස්සේ මේ මැනගත්තු උෂ්ණත්ව සමානයිලු. ඒ සමාන උෂ්ණත්ව දෙක සෙල්සියස් අංශක 25යිලු. ඉතින් ඊට පස්සේ මේක කප් කැලරිමීටරයක් කරගෙන ඔය දෙක මිශ්‍ර කරලා කලත්තලා කැලත්තුවට පස්සේ උගේ අවසාන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ට වැඩි වුණා. ප්‍රතික්‍රියා තාපය ගණනය කරන්න කියලා කියනවා. හොඳයි. අපි රෝකෙදී පොඩි රූප සටහන් කැලලක් හදාගමු. එතකොට වැඩි ලේසි. හරිද? මෙහෙමයි. ඇත්තටම මේ වගේ කැලරිමීටරයක් ගන්නවා. කැලරිමීටරයක් ඕනේ භාජනයක් ගමුකෝ. හරි. මේකට දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේකට දානවා HCl එතකොට දෙකේම සාන්ද්‍රණය එකම සාන්ද්‍රණය 2 මෝල් ඝන ඩෙසිමීටරයක කියන අගය. ඒ වගේම ඝන සෙන්ටිමීටර 100ක් ඉන්නවා මේකේ. මේකෙදිත් ඝන සෙන්ටිමීටර කීයක්ද 100ක් ඉන්නවා. ඒ වගේම උෂ්ණත්ව මානයක් සටහන් කරලා තියෙනවා. මේකෙදි ආරම්භක උෂ්ණත්වය T හරි. මේකෙදි ආරම්භක උෂ්ණත්වය මැන ගන්න ඕනේ. මේකෙදිත් ආරම්භක උෂ්ණත්වය මැන ගන්න ඕනේ. ඒ මැනගද්දී ගාන කියන දෙකේම සමාන උෂ්ණත්වයලු තියෙනවා. සමාන උෂ්ණත්වයලු තියෙනවා. හරි. දැන් මේ දෙක මිශ්‍ර කරලා කප් කැලරිමීටරයකට, ඒ කියන්නේ කැලරිමීටරයකට දානවා. මේ වගේ කැලරිමීටරයකට දානවා. ඒ කැලරිමීටරයකට දාපුවම සම්පූර්ණ මෙතන පරිමාණ ඝන සෙන්ටිමීටර 200ක් වුණා. දැන් මිශ්‍රණයක් තියෙන්නේ මම මිශ්‍රණය කියලා කියන්නම්. ඒ වගේම මේකේ මේ දැන් මේක මන්තයක් දාලා කලත්තනවානේ. එතකොට 25 ඉඳන් කියන්නේ මෙතනත් ආරම්භ උෂ්ණත්වය 25යි. දැන් ඇත්තටම ඔයාලා මතකද දන්නේ මෙයාගේ ආරම්භ උෂ්ණත්වය මෙයාගේ ආරම්භ උෂ්ණත්වය අපි අරගෙන දැන් මෙයාගේ 25යි මෙයාගේ 25යි ඔය දෙක එකතු කරලා දෙකට බෙදනවා. අපි එහෙමනේ ගන්න. මොකද ආරම්භයේදී උෂ්ණත්වය මෙයාගේ විතරක් මැනගන්න බෑ. මෙයාගෙත් මැනගන්නවා. වාසනාවට මෙතන උෂ්ණත්වයන් දෙක සමානයි. මොකද වෙනස් දෙකක් තිබ්බත් කරන්න වෙන්නේ දෙක එකට එකතු කරලා දෙකෙන් බෙදන්න ඕන. මෙතන සමාන නිසා 25 එකතු කරලා දෙකෙන් බෙදුවොත් එන්නේ කීයද? 25යි. ඊට පස්සේ මේ දෙක මේකට දාලා මිශ්‍ර කරපුවාම ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා උෂ්ණත්වය වැඩි වෙනවා. සෙල්සියස් අංශක කීය දක්වා වැඩි වෙනවද? 39 දක්වා වැඩි වෙනවා. හරි. ඊට පස්සේ මේ ගානෙම දීලා තියෙනවා අපේ රසායනික සූත්‍රය. අපි ඒක ලියා ගන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අපි මෙහෙම කරමු. මේක අපි ලස්සන කොලයක හදාගමු. ඊට පස්සේ
ඔයාලගේ ටියුට් එකේ අදාළ හිස්තැනට අදාළ කොටස් ටික දාන්න. ගන්න කොලයක් තරම් මේක ලියා ගන්න. හරි එතකන උදාහරණ අංක 2 කියලා දාලා අපි හදාගෙන යමු. හරි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට දාන්නේ කාවද? HCl ව දාමු. එතකොට හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ධන කවුද? ජලය. සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය. මේ AQ දාන්නේ ජලීය ද්‍රාවණයක් නිසා සෝඩියම් ක්ලෝරයිඩ් ඝනයක් ජලය ද්‍රවයක්. තුලිත කරන්න දෙයක් නෑ, තුලිත වෙලාමයි තියෙන්නේ. මෙතනදී ආරම්භක සාන්ද්‍රණය 2යි මවුල ගණන ඩෙසිමීටර්, මෙතනත් එහෙම්මමයි. ඒ වගේම ඝන සෙන්ටිමීටර් 100ක් දානවා. ඝන සෙන්ටිමීටර් 100ක් දානවා. ඔයාලා හොඳට මතක තියාගන්න මේ දෙන්න ප්‍රතික්‍රියා කරපුවාම හැදෙන්නේ ලුණු සහ ජලය. සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය. හරි. හොඳයි. දැන් ඇත්තටම මෙහෙමයි. ඔයාලගේ ගානේ හැටියට නම් දීලා ඇද්ද දන්නේ? ගානේ හැටියට නම් පොඩ්ඩක් බලන්න. හරි. ගාන පැත්ත මොකුත් ලියන්න නැහැ. හරි ඔය රූප සටහන් ටික දාගන්න බලන්න. හරි මේ රූප සටහන් ටික ඇඳගත්තට පස්සේ අපිට ඇත්තටම හොයන්න පුළුවන් වෙන්න ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන. NaOH මවුල ගණන. අපි දන්නවා මවුල ගාන හොයන්න සූත්‍රයක් n සමානයි m බෙදීම n. බෑ මේක දාලා හදන්න බෑනේ. මොකද අපි එහෙම කතන්දරයක් දන්නේ නැහැ. අපි දන්නවා මෙතන සාන්ද්‍රණය දන්නවා, පරිමාව දන්නවා. එහෙනම් n සමානයි cv දාමු. සාන්ද්‍රණය ඇවිල්ලා 2 මවුල ඝන ඩෙසිමීටරයට. පරිමාව 100යි. ඝන සෙන්ටිමීටරනේ. ඩෙසිමීටර කරන්න 1000න් බෙදන්න ඕන. මතකද දන්නේ? ඒතකොට මෙයා කැපෙනවා 0.2කට 0.2ක් කැපෙනවා 2 බෙදන්න ඕන 10න්. එතකොට 0.2යි මවුල. හරි. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල කොච්චර වැය වෙලා තියෙනවද? 0.2යි. හරි. අපි HCl මවුල ගානක් හොයමු. HCl මවුල ගාන. ඒකත් n සමානයි Cv. මොකද වැය වෙච්ච මවුල ගාන සමානද කියලා අපි බලන්න ඕන. හරි. සාන්ද්‍රණය ඇවිල්ලා 2යි මවුල ගාන ඩෙසිමීටරයට. පරිමාව 100යි. ඝන සෙන්ටිමීටර 100 ඝන ඩෙසිමීටර කරන්න 1000න් බෙදනවා. එතකොට මෙයා ඩෙසිමීටරයට ඩෙසිමීටර කැපෙනවා 0.2කට 0.2ක් කැපෙනවා. 2 10න් බෙදුවොත් 0.2යි මවුල. හරි. එහෙනම් අපිට තේරෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.2ක් වැය වෙලා තියෙනවා. HCl මවුලත් 0. කීයක් වැය වෙලාද? 0.2ක් වැය වෙලා තියෙනවා. හරි. ඔය ටික අපි ලියා ගන්න ඕනේ. හොඳයි. එහා පැත්තේ පිටුවේ බලන්න හොයන්න තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන සහ HCl මවුල ගාන. ඒක ලියන්න. දැන් අපි කොලයකනේ ලියන්නේ. ඉස්සර දැන් අපි කොලේ කොහොමම ලියයින් යමු. හරි. ඊට පස්සේ මවුල ගාන හෙව්වනේ. හොඳයි. දැන් එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. ඔයාලට හරකට වගේ තේරෙන්න ඕන. මේ බලන්න මෙතන තියෙන ඉලක්කම 1. මෙතන තියෙන ඉලක්කමත් 1, මෙතන තියෙන ඉලක්කමත් 1, මෙතන තියෙන ඉලක්කමත් 1. එතකොට මට කියන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක් ප්‍රතික්‍රියා කිරීමට HCl මවුල එකක් ඕන. එහෙම ප්‍රතික්‍රියා කරපුවාම සෝඩියම් ක්ලෝරයිඩ් මවුල එකක් හැදිලා ජල මවුල කීයද? ජල මවුල එකක් හැදෙනවා. එක මෙයාගෙන් එකයි වැය වෙලා මෙයාගෙන් එකයි හැදෙනවා. ඒක එතකොට අපි කියන්නේ මෙහෙමයි මේ ඉස්සරහා තියෙන ඉලක්කම් වල අතර අනුපාතය තමයි ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය කියලා කියන්නේ.
හරි. එතකොට ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට අනුව එක අනුපාත තමයි තියෙන්නේ. ඒකේ තේරුම මෙන්න බලන්න. ඇත්තටම වැය වෙලා තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෝල් 0.2යි. ඇත්තම HCl මෝල් 0.2ක් වැය වෙලා තියෙනවා. ඒක හරි. එතකොට මේ ප්‍රමාණයයි දැන් ඇත්තටම එකට එක අනුපාතනේ. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෝල් 0.2ක් හැදිලා තියෙනවා. මේ වැය වෙලා තියෙනවා. එහෙනම් HCl මෝල් 0.2ක් වැය වෙන්න ඕන. මේ හරියටම හරි. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් මෝල් කීයක් හැදෙන්න ඕනද? 0.2ක් මෝල්. ජල මෝල් කීයක් හැදිලා තියෙනවද? 0.2ක් මෝල් හැදිලා තියෙනවා. හොඳයි. අපි දැන් ප්‍රතික්‍රියාවේ තාපය හොයමු. හරි. ප්‍රතික්‍රියා තාපය. කෙලින්ම ප්‍රතික්‍රියා තාපය හොයන්න යන්නේ. ප්‍රතික්‍රියා තාපය. ඒකනේ හොයන්න තියෙන්නේ. Q නේ හොයන්න තියෙන්නේ. හරි. අපි දන්නවා Q සමානයි ρVC θ බෙදීම n. ρ කියන්නේ ඝනත්වය, v කියන්නේ පරිමාව, c කියන්නේ විශිෂ්ටතා පදාර්ථතාව, θ කියන්නේ උෂ්ණත්ව වෙනස, n කියන්නේ මවුල ගණන. හරි. දැන් ඔයාලා මේකේ මාර ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඒ ප්‍රශ්නේ විසඳන්න ගැටලුවක් කරගන්න එපා. හරි. ඇත්තටම ρ දැන් මේ බලන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වුණාම හැදෙන්නේ ඇත්තටම ජලය. ලුණු චුට්ටක් එක්ක ජලය හැදෙනවා. ලුණු වතුර හැදෙනවා. ඒත් අපි උපකල්පනය කරන්නේ ජලය හැදෙනවා කියලානේ මේ. ජලය හැදෙනවා කියලානේ. එහෙනම් ජලයේ ඝනත්වය කීයද? 1000යි. ජලයේ ඝනත්වය 1000යි කිලෝග්‍රෑම් ඝන මීටරයට. පරිමාව කීයද? ඇත්තටම මෙතනින් 100යි මෙතනින් 100යි එකතු වෙලානේ හැදිලා තියෙන අනිවාර්යයෙන්ම 200ක ප්‍රමාණයක් හැදෙන්න ඕන. 200යි ඝන සෙන්ටිමීටරනේ. අනේ මතක තියාගන්න ඝන සෙන්ටිමීටර ඝන මීටර කරන්න 1.6න් බෙදන්න ඕන. 1 කීයෙන්ද 6න් බෙදන්න ඕන. සෙන්ටිමීටර මීටර කරන්න 100න් බෙදන්න ඕන නම් ඝන සෙන්ටිමීටර ඝන මීටර කරන්න 100 3කින්. ඒ කියන්නේ 1.6කින් බෙදන්න ඕන. ඒ වගේම C කියන්නේ විශිෂ්ටතා පදාර්ථව ජලය හැදුණා කියලා අපි උපකල්පනය කරන්නේ 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. හරි. ඊළඟ උෂ්ණත්ව වෙනස. මේ බලන්න. මෙතනදී මේක හොඳට මතක තියාගන්න ආරම්භක උෂ්ණත්වයනේ මුලින්ම ආරම්භයේදී මේ දෙන්නම දාන්නේ. ආරම්භක උෂ්ණත්වය ගන්නේ 25යි එකතු කරලා කීයෙන් බෙදනවද? 2කින් බෙදනවා. එතකොට සෙල්සියස් අංශක කීයද? 25යි. සමතුලිත උෂ්ණත්වය අවසාන හරි සමතුලිත උෂ්ණත්වය. ඒක අහන්න දෙයක් නැහැ. සෙල්සියස් අංශක 30 කීයද? 9යි. එහෙනම් දැන් 39 25 අතර වෙනස තමයි ගන්න ඕනේ. 35 29 අතර වෙනස 14යි. සෙල්සියස් අංශක කීයද? 14නේ. ඕනේ. ඔව්. නැද්ද? ඔව් 14. හරි. ඔය ටික ලියාගමු. දැන් සුළු තව දෙයක් තියෙනවානේ. ඊළඟට මෙන්න මෙතනින් මෙහෙම. n මවුල ගණන. දැන් ගොඩක් අය ප්‍රශ්න මම දාන්නේ මේකට ජලයේ මවුල ගාන. සෝඩියම් ක්ලෝරයිඩ් ගේ මවුල ගාන. HCl ගේ මවුල ගාන. එහෙම නැත්නම් NaOH ගේ මවුල ගානද කියන එකයි ඔයාලට තියෙන ගැටලුව. හරි. එතකොට ඇත්තටම ඔයාලා දාන්න මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ මවුල ගාන. එහෙම නැත්නම් HCl ගේ මවුල ගාන. හරිද? ඔය මුලින්ම හොයාගන්න කෙනාගේ මවුල ගාන දාන්න. මොකද මේක අපි ගැඹුරටම යන්නේ නැහැ. එතකොට ඔයාලට වරදින්නේ නැහැ. මේ හොයන්න කියන මෙන්න මේ ප්‍රතික්‍රියකයක මවුල ගාන දාන්න. හරිද? මම එහෙම කියන එකේ 100%ක්ම හරි කියලා කියන්න බෑ. ඒ වුණාට ඔයාලට වරදින්නේ නැහැ. හරි. එහෙනම් ඔබ සුළු කරපුවම ඔයාලට ප්‍රතික්‍රියාතාව පේනවා. සුළු කරමු බලන්න එහෙනම් ලස්සනටම. සුළු කරන්න කලින් මේ බලන්න ඝන මීටරයට ඝන මීටර කැපෙනවා කිලෝග්‍රෑමයට කැපෙනවා සෙල්සියස් අංශකයට කැපෙනවා ඔච්චරයි කැපෙන්නේ බලමු
මෙතන බිංදු 3කට මෙතන බිංදු 3ක් අපිට කපන්න පුළුවන්. මෙතන බිංදු 2කට තව බිංදු 2ක් කපන්න පුළුවන්. ඒ වගේ මේ බිංදුවකට මෙතන තව බිංදුවක් කපන්නට පුළුවන්. හරි. එතකොට හරි. දැන් එහෙනම් 2 වැඩි කරන්න ඕන 420න් 14න් වැඩි කරන්න. හරි. කැලල එකෙන් සුළු කරලා ගන්න ඕන. 2 වැඩි කිරීම 420 වැඩි කිරීම 14. හරි. 11760ක් වෙනවා. 11760යි ඒක එන්නේ ජූල් වලින් පල්ලෙහා 0.2යි එක මවුල වලින් එන්නේ. මෙයා අපි සාමාන්‍යයෙන් ජූල් දැන් මේ ප්‍රතික්‍රියා තාපය අපි කියන්නේ ජූල් වලින් නෙමෙයි කිලෝ ජූල් වලින්. හරි. එහෙනම් මේක 1000න් බෙදෙන්න ඕන. 1000න් බෙදුනොත් 1000න් බෙදලා බලන්න දශම ස්ථාන මෙන්න මෙහෙම තුනක් පයින්. එතකොට 11.76ක් එයි. 11.76යි 0.2යි මවුල්. දැන් අවුලක් නැහැ. දැන් 11.76 බෙදන්න ඕන 0.2. 58.8 58.8යි කිලෝ ජූල් මවුල උඩට යනකොට මවුලයට වෙනවා. ඔන්න ලස්සනට අපි හෙව්වා. එහෙනම් අපිට උත්තර එනවා කිලෝ ජූල් මවුලයට 58.5ක් එනවා. එහෙනම් අපි ගාන ලස්සනට හදලා ඉවරයි. හරි. හොඳයි. ලස්සනට හදාගමු කොලයක. ලස්සනටම හදන්න ඕන. හොඳයි. ඉතින් ඔයාලා ෆෝස් කරලා මේ ගාන බලලා හදාගන්න. මොකද මම ඊළඟ ගානට යනවා. හොඳයි. මේකෙදි මම රූප සටහන එච්චරම පොඩ්ඩක් වෙනස් කරනවා. එතකොට මේ වගේම ගානක් තියෙන්නේ. ඉතින් මේ වගේ ගානක් අපි හදලා බලමු. රූප සටහන විතරක් මම පොඩ්ඩක් වෙනස් කරනවා. ඒක තමයි කරන්නේ. හරි. ගාන වෙනසක් වෙන්නේ නැති දා අපි උදාහරණ නම්බර් 2 වලට යනවා. උදාහරණ නම්බර් 2. මේ ටික නම් ගන්න වෙනවා. එතකොට උෂ්ණත්වය පරිමාව ඒ ටික වෙනස් කරන්න වෙනවා. ඔක්කොම වගේ වෙනස් කරන්න වෙනවා. හොඳයි. අපි බලමු ගාන කොහොමද අපි හදන්නේ කියලා. අම්ල භස්ම ප්‍රතික්‍රියාවක දත්ත පහත පරිදි වෙනවා. ඒකෙදි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 50ක් ගන්නවා. නයිට්‍රික් අම්ලයත් HNO3 ද්‍රාවණයත් ඝන සෙන්ටිමීටර් කීයද ගන්න? 50ක් ගන්නවා. හරි. හොඳයි. ඉතින් මම දාගමු. ඔය දෙකේම සාන්ද්‍රණ 1.5යි. ඔය දෙකේම සාන්ද්‍රණ කීයද? 1.5යි මවුල ඝන ඩෙසිමීටරයට. හරි. මේකේ KOH ඉන්නවා කියලා ගමු ඝන සෙන්ටිමීටර 50ක්. මේකෙත් ඝන සෙන්ටිමීටර 50ක් ඉන්නේ කවුද? HNO3 නයිට්‍රික් අම්ලය. හරිය? ඝන සෙන්ටිමීටර 50යි. මේ මිශ්‍රණය හරි. එතකොට KOH වල ආරම්භක උෂ්ණත්වය 24යි සෙල්සියස් අංශකයට සෙල්සියස් අංශක. HNO3 වල උෂ්ණත්වය 26යි සෙල්සියස් අංශක. එතකොට මේ දෙක මෙහෙම මිශ්‍ර කරනවා. මිශ්‍ර කරපුවම සම්පූර්ණ මිශ්‍රණයේ ඝන සෙන්ටිමීටර 100ක් එනවා. ඒ වගේම මේකේ අවසාන උෂ්ණත්වය 35ක් දක්වා වැඩි වුණාලු. කියන්නේ මේ දෙන්න මේකට මිශ්‍ර කරපුවම උෂ්ණත්වය මොකද වෙන්නේ? ඉහළ යනවා. හොඳයි. එහෙනම් දැන් ප්‍රතික්‍රියා තාපය ගණනය කරන්න කියලා කියන්නේ. හරි. ඔයාලගේ හිස්තැනේ තියෙන ආකාරයට නම් දැන් මේ කලින් ගානේ දැන් හිස්තැනට අදාළ විදිහ බලලා ඒ ගානේ අවශ්‍ය ටික
සම්පූර්ණ කරන්න ඔයාලට පුළුවන්. හරි කොළ එකක් යනකොට දෙපාරක් ලියන එකේ ඔයාලට පාඩුවක් නැහැ. හරි. හොඳයි. එතකොට මෙතන අපි ඉස්සලම ආරම්භක උෂ්ණත්වයන් දෙක ආරම්භක උෂ්ණත්වය හොයමු ප්‍රතික්‍රියා දැන් මෙයා 24යි මෙයා 26යි නම් ওই දෙක එකතු කරන්න ඕන අපි ඉස්සල්ලා. එකතු කළා කීයෙන් බෙදන්නවද? දෙකෙන්. එතකොට 25ක් K සෙල්සියස් අංශ. සමතුලිත උෂ්ණත්වයේ සෙල්සියස් අංශ කීයද? 35ක් කියලා ඉවිල්ලා තියෙනවා. හරි. දැන් ප්‍රතික්‍රියාව අපි ලියා ගමු මොන වගේද කියලා. KOH potassium hydroxide HNO3 nitric අම්ලය ඊළඟට මේ දෙන්න ප්‍රතික්‍රියා කරපුවම හැදෙන්නේ KNO3 එයා කණයක් ඒ වගේම ජලය හැදෙනවා. මොකද අම්ල බස්ම වලින් හැදෙන්නේ ජලය. හරි. තුලිත කරන්න දෙයක් නැහැ. ඉස්සරහටම ඔය මුකුත් ඉලක්කමක් ඉන්නේ නැහැ. කිසිදු ඉලක්කමක් ඉන්නේ නැතුව. හරි. එහෙනම් ඔය ටික අපි දත්ත වශයෙන් දාගමු. හරි. දැන් අපි එතකොට ඒ ටික හරි. හරි. දැන් අපි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න හොයාගෙන ඉමු. හරි. KOH මවුල ගන්න. හරි. ඇත්තටම මේ මම තව දෙයක් කියන්න කැමතියි. ඇත්තටම නොපෙනුනාට ඒකේ ඉලක්කම මෙන්න මේ වගේ තියෙනවනේ නේ. කාට හරි කියන්න පුළුවන් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක් ප්‍රතික්‍රියා කරන්න නයිට්‍රික් අම්ල මවුලයක් ඕන. එහෙම ප්‍රතික්‍රියා කරපුවම පොටෑසියම් නයිට්‍රේට් එක මවුලයක් හැදිලා ජල මවුලකුත් මොකද වෙනවා කියන්නේ? හැදෙනවා. ජල මවුලකුත් හැදෙනවා. හරි. එතකොට හරි. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න හොයන්න මම දන්නවා C සමානයි N සමානයි CV දානවා. N සමානයි CV. සාන්ද්‍රණය කීයද? 1.5යි මවුල ඝන ඩෙසිමීටරයකට. පරිමාව එයාගෙන් දාන්නේ 50යි. ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරන්න 1000න් බෙදන්න ඕන. එතකොට මෙයා කැපෙනවා, මෙයාත් කැපෙනවා. එතකොට 1.5 පහෙන් වැඩි කරද්දී මම හිතන 7.5ක් එනවා. 7.5 100න් බෙදපුවාම 0.075ක් මවුල කියලා A. 0.075ක් කියලා මවුල A. මවුල 0.075යි. හරි. ඊළඟට මම හොයනවා HNO3 මවුල ගන්න. N සමානයි CV. හරි. එහෙනම් HNO3 මවුල දාන හොයමු. සාන්ද්‍රණය ඇවිල්ලා 1.5යි මවුල ඝන ඩෙසිමීටරයකට. පරිමාව 50යි. හැබැයි ඝන ඩෙසිමීටර කරන්න මම 1000න් බෙදන්න ඕන. එතකොට මෙයාට මෙයා මොකද වෙන්නේ? කැපෙනවා. බිඳුව කැපෙනවා. 1.5න් වැඩි කරද්දී 7.5යි. ඒක 100න් බෙදද්දී 0.075යි මවුල. හරි. දැන් එහෙනම් ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕන ස්ටොයිකියෝමිතික අනුපාතය 1:1:1 නිසා මෙයාගෙන් එකෙක් ප්‍රතික්‍රියා කරන්න මෙයාගෙන් එකක් ඕන. එතකොට මෙයාගෙන් එකක් හැදලා මෙයාගෙන් එකක් හැදෙනවා. එහෙනම් මෙයාලා 0.075ක් ප්‍රතික්‍රියා කරනවා. මවුල 0.075ක් ප්‍රතික්‍රියා කරනවා. HNO3 0.075ක් ඕන. හරි. එහෙම වුණාම KNO3 0.075ක ප්‍රමාණයක් හැදිලා ජලයත් මවුල 0.075ක ප්‍රමාණයක් හැදෙනවා. හරි. එහෙනම් ඔය ටික දාගමු. හරි.
ඊට පස්සේ දැන් අර වගේම තමයි මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා හැදෙන ද්‍රාවණයේ ජලීය නයිට්‍රේට් පොටෑසියම් නයිට්‍රේට් ද්‍රාවණයක් හැදෙන තමයි උපකල්පනය කරනවා ජලය තමයි හැදෙන්නේ කියලා. එතකොට ඝනත්වයේ ජලයේ ඝනත්වය පරිමාව වෙනසක් නැහැ 50යි 50යි එකතු වුණාම 100යි කියලාම ගන්නවා. එයි මෙතන ඝන සෙන්ටිමීටර් 50ක පරිමාවක් දානවනේ. මෙයාත් ඝන සෙන්ටිමීටර කීයද? 50ක් දානවා. ඒ කියන්නේ මෙතන කීයක් හැදෙනවද ඝන සෙන්ටිමීටර? 100ක් හැදෙනවා. හරි. හොඳයි. එහෙනම් ඝනත්වය ඇවිල්ලා ජලයේ ඝනත්වය කියලා අපි උපකල්පනය කරනවා කිලෝග්‍රෑම් ඝන මීටරයට. එතකොට පරිමාව සම්පූර්ණ පරිමාව 50 50 එකතු වුණාම 100ක් වෙනවා. හැබැයි මම 1.6කින් බෙදන්න ඕන. හේතුව ඇයි? ඝන සෙන්ටිමීටර ඝන මීටර කරන්න 1.6න් බෙදන්න ඕන හින්දා C කියන්නේ විශිෂ්ට තාපධාරිතාව ජලයේ විශිෂ්ට තාපධාරිතාව තමයි ගන්න වෙන්නේ. ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට උෂ්ණත්ව වෙනස 25 35 අතර වෙනස 10යි. හොඳයි. මේක සම්පූර්ණයෙන්ම බෙදන්න ඕන මවුල ගණනෙන් මවුල 0.07යි 5යි. හරි. එහෙනම් ලස්සන සුළු කරලා හදාගෙන ඔක පොලේක හදන්නේ ටියුට් එකට ලස්සනටම දාගමු. හරිද? කිසිදු වෙනසක් වෙන්නේ නැහැ ලස්සනට දාගන්න. හොඳයි. මම ටිකක් විතර වගේ වෙන්න සුළු කරන්නම්. මෙයාට මෙයාත් කැපෙනවා. මෙයාත් කැපෙනවා. එතකොට සෙල්සියස් අංශකයට කියන එකක් කැපෙන්න එපා. ආමි කැපුණා. උඩ ජූල් විතරක් ඉතුරු වුණා. හරි. මේ බිංදු තුනට මේ බිංදු තුනක් කැපෙනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක. ඒ වගේ මේ බිංදුවට මේ බිංදුවත් කැපෙනවා. 420 බෙදන්න ගුණ කරන්න ඕන 10න්. එතකොට 4200යි. ජූල් වලින් එන්නේ. මෙතන 0.07යි මවුල. ඉතින් ජූල් වලින් තියන්නේ කිලෝ ජූල් වලින් එපයි තියන්න. එහෙනම් මම 1000න් බෙදනවා. එතකොට මට 4.2ක් එනවා කිලෝ ජූල්. මෙතන 0.075යි මවුල. හරි 4.2 බෙදාගෙන 0.075යි. හරියටම 56ක් යනවා. 56යි කිලෝ ජූල් මෙයා උඩට යනකොට මවුල යට වෙනවා. හොඳයි. එහෙනම් අපි ඒක ඉවර කරා. හරි. ඉතින් ඔය විදිහට තමයි ගාන සුළු කරන්නේ. ලස්සනට ගාන හදාගන්න ලස්සන ගානක්. හොඳට ප්‍රැක්ටිස් කරන්න. හරි. හොඳයි. එහෙනම් මම මේ කොටස මකනවා. අපි යමු ඊළඟ කොටසට. අපි ලස්සන ගණන් දෙකක් අපි දැන් මේ ඉවර කරලා ඉන්නේ. හොඳයි. ලස්සන ගණන් දෙකක් අපි ඉවර කළා. මේ ඔක්කොම ලියා ගන්න. එතකොට මේ බලන්න ඔයාලට ලියා ගන්න දෙන වෙලාවත් එක්ක අපි ස්කිප් කරලා පැයකට විතර තමයි වෙලා වීඩියෝ හදන්න තමයි ලේසි. ඩේටා ප්‍රමාණයත් අඩුවෙන් යන්නේ. මටත් ලේසි. හරි. එහෙනම් හරි. අපි ඊළඟට කතා කරනවා හරි දෛනික ජීවිතයේ යෙදීම. දැන් මේ ලාභදායී සහ කාර්යක්ෂම විදිහට ඉන්ධන භාවිතය. හරි. ඒ කියන්නේ ඊළඟ මාතෘකාව ඉන්ධන භාවිතය අපි ඉන්ධන භාවිතා කරනවා. ඒ වගේම ලාභදායී වෙන්නත් ඕන. අනිත් එක මොකද්ද?
කාර්යක්ෂම වෙන්නත් ඕන. ලාභදායී වෙන්නත් ඕන. මොනවා වෙන්න ඕන? කාර්යක්ෂම වෙන්නත් ඕන. හොඳයි. ඉතින් මේ විදිහට අපි කතා කරනකොට අපි අපේ එදිනදා ජීවිතේ අපි විවිධ දේවල් සඳහා අපි ඉන්ධන පාවිච්චි කරනවානේ. එතකොට ඇත්තම කතාව අපි පෙට්‍රල් ඩීසල් බූන් තෙල් කියන ඉන්ධන පාවිච්චි කරනවා. හරි. ඒ වගේම පොල් තෙල් කියන ඉන්ධනෙත් පාවිච්චි කරනවා. ඒ වගේම අපි පාවිච්චි කරනවා දර කියන ඉන්ධනය පාවිච්චි කරනවා. ඒ වගේම ගල් අඟුරු කියන ඉන්ධනය පාවිච්චි කරනවා. හරිද? ඔය වගේ ඉන්ධන රසක් අපි පාවිච්චි කරනවා. ඉතින් ඒ දේවල් පාවිච්චි කරනකොට අපිට ලාභදායී සහ කාර්යක්ෂම වෙන්න මොනවාද? ඒ කියන්නේ කාර්යක්ෂම ඉන්ධන මොනවාද කියන එක අපි පාවිච්චි හොයාගන්න ඕන. අපේ තව දෙයක් තියෙනවා අපේ දේහයත් එක්තරා යන්ත්‍රයක්නේ. එතකොට අපේ දේහය වැඩ කරන්නේ ආහාර කියන ඉන්ධනයමයි. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට්, මේදය, ප්‍රෝටීන්, විටමින් ඔය වගේ ඕවත් මොනවාද? ඇත්තටම ඉන්ධන තමයි. හරිද? දැන් ඕව අපේ ශරීරයට ආවොත් නේද? වැඩ කරන්නේ. හැබැයි ලොකු ශක්තියක් ගබඩා වෙලා තියෙනවා. හැබැයි මේදය කියන ජෛවාණු. තේරුණාද? එතකොට මේදය කියලා කියන්නේ ඇත්තටම ඉන්ධනයක්. හොඳයි. බලමු. පළවෙනි එක එතන තියෙනවා මේදය. මේදය කීයද? 38.9යි. කිලෝජූල් ග්‍රෑමයට. ඒ කියන්නේ ඇත්තටම ග්‍රෑම් එකකින් 38.9ක කිලෝජූල් ප්‍රමාණයක් තාප ප්‍රතික්‍රියා තාපයක් කියන්නේ තාපයක් මෙයා තුල තියෙනවා. يعني මේදේ ග්‍රෑම් එකක් ගත්තොත් එයා තුල ශක්තිය දෙන කිලෝජූල් 38.9යි. මෙතේන් මීතේන් CH4 මෙයාගෙන අහලා තියෙන මෙතේන් කියන්නේ මීතේන් වල තමයි CH4 56යි කිලෝජූල් ග්‍රෑමයට. ඊළඟට ඔක්ටේන් කියන්නේ පෙට්‍රල්. ඔක්ටේන් කියන වලද පෙට්‍රල් වලට 47.9යි. හරි. ඊළඟට එතනෝල්. එතනෝල් කියනකොට නේද? ඔයාලට එක එක දේවල් මතක් වෙනවා. 29.7යි කිලෝජූල් ග්‍රෑමයට. හරි. දැන් ඔයාලට තේරෙනවද එක ග්‍රෑම් එකක් පාවිච්චි කරනකොට වැඩිම තාප ශක්තියක් පිට කරන්නේ කවුද? මෙතේන්. අංක 1 දානවා. ඊට පස්සේ ඔක්ටේන් පෙට්‍රල්. ඊට පස්සේ මේද. ඊළඟට එතනෝල්. හරි. මේ අපි ගත්ත හතරින්. එතකොට ඇත්තටම විවිධ ඉන්ධන වලින් විවිධ ශක්තියන් තමයි විවිධ ශක්ති ප්‍රමාණයන් තමයි පිට කරන්නේ. හරි. එතකොට මේදය මෙතේන් කියන්නේ මීතේන් වල තමයි, ඔක්ටේන් කියන්නේ පෙට්‍රල්, මේ කියන්නේ එතනෝල්. ඔයාලට මෙතෙන් තීරණා හරකට වගේ විවිධ ඉන්ධන වලින් පිට කරන්නේ විවිධ ප්‍රමාණයන් වල තාපයක්. තේරුණාද? හොඳයි. දැන් මේ බලන්න හයිලයිට් කරගන්න තියෙනවා ඔයාලට. හරි. බලන්න පළවෙනි එකේ කියනවා සාමාන්‍ය මෙහෙමයි. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් මේදේ ගබඩා වෙලා තියෙන ශක්ති ප්‍රමාණය ඇත්තටම ඉහළ අගයක් ගන්නවා අනිත් ජෛවාණුත් එක්ක සාපේක්ෂව. කියන්නේ මේවත් එක්ක නෙමෙයි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් වගේ දේවල් යනවා තමයි ශරීරයට. ඒවත් එක්ක බලපුවම මේදේ තුල ගබඩා වෙන ශක්තිය වැඩි. හරි. සාපේක්ෂව වැඩි. සතුන් තුල ගබඩා වෙලා තියෙන්නේ මෙන්න මේ මේදේ විදිහට. තේරුණාද? එතකොට සතුන් තුල අපි හා සතුන් තුල ශක්තිය ගබඩා වෙන්නේ මෙන්න මේ මේදය විදිහට. ඊළඟට ඒක හරි. දැන් මෙයා ගැන කතා කරා. ඒ රෝමි ලක්කන්ට හයිලයිට් කරගමු. හරි. ඊළඟට මෙතේන් CH4 මෙතේන්. එතකොට මෙතේන් කියන කෙනා
සාමාන්‍යයෙන් මොනවාද පොසිල ඉන්ධන. ඒ කියන්නේ පොසිල ඉන්ධන කියලා කියන්නේ ගල් ලඟුරු වගේ දේවල් ගල් ලඟුරු දේවල් වගේ දහනය කරනකොට මේ මීතේන් කියන එක පිට වෙනවා. එතකොට ඇත්තට මෙයාගේ මොකද ඔය खनिज तेल ආසවනය කරන ස්ථානවල අපේ රටේ නෑනේ खनिज तेल මොනවාද නිස්සාරණය කරන තැන්වල ලබා ගන්න ස්ථානවල අමතර ප්‍රතිඵලයක් විදිහට මීතේන් වායුව පිට වෙනවා. ඉතින් එයාව ගබඩා කරගෙන එකතු කරගෙන එයාගෙන් එයාව අපිට ඉන්ධනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට මීතේන් වල ඇත්තට මේ මීතේන් ලාභයි. හරිද? අමතර ප්‍රතිඵලයක් විදිහට නෙන්නේ. එතකොට එයා ලාභයි. ඉතින් මෙයාගේ තාපය ගොඩක් ඉහළයි 56යි. හරිද? මීතේන් දහනය කරනකොට වැඩි තාප ප්‍රමාණයක් පිට වෙනවා. හරි. රෝම ඉලක්කම් දෙක හයිලයිට් කරගන්න. හරි ඊළඟට මේ බලන්න මීතේන් පාවිච්චි කරනවට වඩා ඉතේන් කියන්නේ කවුද? ඉතේන් කියලා කියන්නේ මෙහෙමයි. C2H6 කියන කෙනා තමයි C2H6 කියන කෙනා තමයි ඉතේන් වෙන්නේ. මෙයා මෙතේන් එහෙම නැත්නම් මීතේන් මෙයා ඉතේන්. එතකොට මෙතේන් එනකොට ඉතේන් පාවිච්චි කරන එක පාඩුයි. ඇයි? ඔයාලට තේරෙනවා මීතේන් කියපුවම කාබන් එකයි හයිඩ්‍රජන් අතරයිනේ. මෙතන මොකද වෙන්නේ? කාබන් 2යි හයිඩ්‍රජන් 6යි. එතකොට මෙහෙම කෙනෙක් දහන වෙනවා කියන්නේ මෙයාට වඩා ලොකු විනාශයක් සිද්ධ වෙනවා. ඒ වගේම ඔයාලට තේරෙනවද? මෙයා ඒ කියන්නේ මෙයාව දහනය කරද්දී මෙයාට වැඩි ලොකු ප්‍රමාණයක් අපිට මෙයා වුණා. හරිද? එතකොට දැන් මෙතේන් දහනය කරලා මෙතේන් ග්‍රෑම් එකක් දහනය කරොත් කිලෝජූල් 56ක් ගන්න නම් හරිද? ගන්න පුළුවන් නම් මෙයාගේ ග්‍රෑම් එකක් දහනය කරා කියලා අපිට කිලෝජූල් 56ක් එන්නේ ඊට වඩා අඩු ප්‍රමාණයක් එන්නේ. එතකොට අපිට අඩු වෙනුත් එන්නේ වගේම මේ ප්‍රමාණය ගන්න නම් මෙයාව වැඩි ප්‍රමාණයක් අපි මොනා කරන්න ඕනද? දහනය කරන්න ඕන. එතකොට මේක පාඩුයි. මෙයාව පාවිච්චි කරන එක පාඩුයි. එතෙන් පාවිච්චි කරන එක පාඩුයි. හරි. එහෙනම් ඒකත් හයිලයිට් කරගන්න ඕන ඉලක්කම් 3. හරි. ඊළඟට දෙවෙනි කතන්දරය තමයි කර්මාන්ත. ඇත්තටම මේ ලෝකේ කර්මාන්ත ගොඩක් තියෙනවා. ඇත්තටම කර්මාන්තයක පැවැත්ම තීරණය වෙන්නේ ශක්තිය භාවිතා කිරීම තුළ. ඒ කියන්නේ ඕනම කර්මාන්තයක ප්‍රධානම කෙනා තමයි ශක්තිය. විදුලිය, එහෙම නැත්නම් ඉන්ධන, හරිද? මොනවාම හරි දෙයක් යාලා ශක්තිය ලබා ගන්න පාවිච්චි කරනවානේ. එතකොට ඒ ශක්තිය ක්‍රමවත් එතකොට මනා කළමනාකාරීත්වයෙන් යුතුව භාවිතා කිරීමෙන් ඒ කර්මාන්තයේ මොකද වෙන්නේ? සාර්ථකත්වය වැඩි වෙනවා. හරිද? මොකද ඕනවට වැඩියෙන් ශක්තිය අපතේ ගියොත් ඒවට වියදම් කරන්න පිළිවෙල වැඩි වෙලා ලාභය මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි. එහෙනම් කර්මාන්තවල ශක්තිය අවශ්‍යතාවය ගණනය කිරීම අනිවාර්ය වැදගත්. එහෙම කර්මාන්තයක ශක්තිය අවශ්‍යතාවය ගණනය කරගන්න පුළුවන්කම තිබුණොත් අපිට එක් ගානට කළමනාකරණය කරන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් යනවද කොච්චර ප්‍රමාණයක් ආහක යනවද එතකොට ඒවා අපිට බැලන්ස් කරගන්න කළමනාකරණය කරගන්න පුළුවන්. එහෙනම් කර්මාන්තයක ශක්තිය අවශ්‍යතාවය අපි අනිවාර්යෙන් ගණනය කළ යුතුමයි. හරි. ඒ දෙවෙනි අංක දෙක ගහලා තියෙන එක හයිලයිට් කරන්න සම්පූර්ණයෙන්. හොඳයි. ඉතින් අපි කතා කරමු එහෙනම් ගැටලුවක් මෙහෙමයි. ඔයාලගේ ටියුට් එකේ නම් ඒක එහෙමම ගාන දාලා තියෙනවා. අපි ඒක කොලේක ලස්සනට හදමු. කොලේක ලස්සනට හදලා ඒක ඔයාලගේ ටියුට් එක ඇතුලේ ලස්සනට දාගමු. හරි? හොඳයි. එහෙනම් අපි බලමු එහෙනම් දාන්න මොකද කියන්නේ කියලා. උදාහරණ ගැටලු කියලා තියෙන්නේ විසඳු ගැටලු කියලා. හරි. යම් කර්මාන්තයක ශක්තිය අවශ්‍යතාවය සපයා ගැනීම සඳහා C8යි H18යි කියන්නේ ඔක්ටේන් පෙට්‍රල් කියන හයිඩ්‍රෝකාබනය භාවිතා කරනවා. පෙට්‍රල්ව පාවිච්චි කරනවා. හරි. එතකොට
පෙට්‍රල් තමයි ඉන්ධනයක් විදිහට පාවිච්චි කරන්නේ. ඒ කර්මාන්ත ශාලාවට දිනකට කිලෝජූල් 25000ක ශක්තියක් ඕන. දවසකට 25000ක ශක්තියක් ඕන. හොඳයි. එහෙනම් රෝම ඉලක්කම් 1. මේ අපි ගානේ හදාගමු නේ. ඒ කියන්නේ කොලේ අපි හදාගමු. එක ගාන්න තියෙන එක අපි හදමු. හරි. C8H18 දහනය සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න. හරි. පෙට්‍රල් C8H18යි එයා වායුවක්. දහනය වෙනවා කියන්නේ ඔක්සිජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියන එක. හරි. ඔක්සිජන් එක්ක හයිඩ්‍රෝකාබන ප්‍රතික්‍රියා කරපුවම හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය පමණි. තේරුණාද? හරි. දැන් මේක තුලනය කරන්න ඕන. තුලනය. කාබන් 8යි. මෙතන කාබන් 1යිනේ. එහෙනම් ඉස්සරහට 8ක් දාන්න. දැන් අපි හයිඩ්‍රජන් තුලනය කරමු. මෙතන හයිඩ්‍රජන් 18ක් ඉන්නවා. මෙතන 18ක් වෙන්න ඉස්සරහට කීයක් දාන්න ඕනද? 9ක් දාන්න ඕන. එතකොට 9 වරක් 2 හයිඩ්‍රජන් 18ක් වුණා. දැන් ඔක්සිජන් කීයක් දින්නේ? ඔක්සිජන් මෙතන 8 වරක් 2 16යි, මෙතන 9යි 25ක් ඉන්නවා. එහෙනම් මෙතනට 25 දාන්න ඕන. එහෙම බෑ. 25 දැම්මොත් 25 සරක් 2 50යි. එහෙනම් 25 නෙමෙයි දාන්න ඕන. 25 බෙදීම කීයද? 2 දාන්න ඕන. හරි. ඒ අපි තුලිත රසායනික සමීකරණයක් භාග වලින් තියන්නේ නැහැ. එහෙනම් අපි මේක සෑම පදයක්ම දෙකෙන් වැඩි කරන්න ඕන. එතකොට ඕක කොහොමද ලියන්නත් ඕන. අපි දෙකෙන් වැඩි කරලා දියමු. හරි. සෑම පදයක්ම දෙකෙන් වැඩි කරලා එහෙනම් 2යි C8H18 ග්‍රෑම් මේ ග්‍රෑම් සෝරි මේ ගෑස් මෙයාව දෙකකින් වැඩි කරනකොට දෙකට දෙක කැපෙනවා. එතකොට 25 ඉතුරු වෙනවා. 25යි O2 එයත් වායුවක් නේ ගෑස්. මෙයාව දෙකෙන් වැඩි වෙනකොට 16යි CO2 ගෑස්. මෙයාව දෙකකින් වැඩි වෙනකොට 18යි H2O ලික්විඩ් ද්‍රවය. හරි. ඔන්න රෝම ඉලක්කම් එක අපි හදලා ඉවරයි. හදාගන්න ලස්සනට. හොඳයි. අපි රෝම ඉලක්කම් දෙවෙනි ප්‍රශ්නය හදමු. රෝම ඉලක්කම් දෙවෙනි ප්‍රශ්නය. හරි. C8යි H18හි දහනයේ මෞලික ශක්තිය. ඒ කියන්නේ C8යි H18හි. ඒ කියන්නේ පෙට්‍රල් වල දහනයේ මෞලික ශක්තිය වෙන්නේ 5450යි. ඒ කියන්නේ පෙට්‍රල් මවුලයක් දහනය කරපුවාම කිලෝජූල් 5450ක් පිට වෙනවා. එහෙනම් මෙම අවශ්‍යතාවය සපුරා ගන්න කොච්චර පෙට්‍රල් ස්කන්ධයක් ඕනද කියලා අහනවා. හරි. එතකොට අපි මෙහෙම ලියමු. දැන් C8යි H18 හරිද? එක මවුලයක් දහනය වෙනකොට කිලෝජූල් 5450ක් පිට වෙනවා. කිලෝජූල් කීයද? 5450ක් පිට වෙනවා. හරි 5450ක්. ඒක තමයි කිලෝජූල් මවුලයට කියන එකේ තේරුම. එක මවුලයකදී කිලෝජූල් 5450ක් ශක්තිය පිට වෙනවා. හරි. එහෙනම් ස්කන්ධය අපෝ හරි ලේසි. එක මවුලයකට ඒ කියන්නේ ඇත්තටම දැන් මවුල කොච්චරක් ඕනද කියලා අපි හොයන්න ඕන. 25000 කිලෝජූල් වලට. ඒ කියන්නේ 5450 පිට වෙන්නේ එක මවුලයක් දහනය කරනකොට 25000ක් ඉපේ දෙමු දවසකට. එහෙනම් 25000ක් ශක්තිය ලබා ගන්න කොච්චර මවුල ප්‍රමාණයක් දහනය කරනවද? මෙච්චරකට මෙච්චර නම් මෙච්චරකට කොච්චරද? නේ? හරි. එහෙනම් කොහොමද කරන්න ඕන? හරිද? හරිද? අත්‍තරම කරන්න තියෙන්නේ එහෙනම් මම ලියනවා අවශ්‍ය මවුල අවශ්‍ය මොන ප්‍රමාණයද? මවුල ප්‍රමාණය. අවශ්‍ය මවුල ප්‍රමාණය හොයන්න නම් දැන් මවුලයකට මෙච්චරක් නම් මෙච්චරකට කොච්චරද? එහෙනම්
25000 කිලෝ ජූල් කියන කෙනා බෙදන්න ඕන කීයද 5450 හරි ඒකට උත්තරයක් කියනවා ඇත්තටම මේක 5450 මවුලයට කිලෝ ජූල්නේ ඔය විතර බෙදලා අපි සුළු කරලා ගන්න ඕන 2500 545න් බෙදන්න ඕන 4.57ක් වගේ එනවා හතරයි දශම පහයි අටයි හතයි මවුල. දැන් අපි හොයන්න ඕනේ මවුල ගන්න නෙමෙයි ස්කන්ධය හොයන්න ඕනේ. එහෙනම් අපි දන්නවා දැන් n සමානයි m බෙදීම m. ඒ සූත්‍රම ඔයාලා දන්නවනේ මේ නේද මෙහෙම ලියන්න. m සමානයි nm. ඒ කියන්නේ මවුල ගාන වැඩි කිරීම මෞලික ස්කන්ධය. මවුල ගාන කීයද? 4.5යි 8යි 7යි මවුල. මෞලික ස්කන්ධය හොයන්න කාබන් 8යි. ඒ කියන්නේ 8 වැඩි කරනවා. එතකොට කාබන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. එතකොට හයිඩ්‍රජන් 18ක් ඉන්නවා. හයිඩ්‍රජන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. 12 වරකට කීයද? 96යි. 12 වරකට 96යි. 18 වරකට 18යි. එතකොට එනවා මෙතන 96යි 106යි 114ක් වෙනවා. කොච්චරද? 114. එකසිය 14ක් වෙනවා. මෙයා කපනවා. දැන් වැඩි කරනවා මෙයාගේ. වැඩි කරමු 114 වැඩි කරන්න ඕන 4.5යි 8යි 7 5522.9 ගානක් යනවා. ඔයාලා පොඩි උත්තර චූටි වෙනස්කම් තියෙන්න පුළුවන්. එක ගැන වැඩි හිතන්න එපා. එහෙකට ලොක් නැහැ. හරි. 114 හරිම බලමු. තියෙන වලටයි බලන්න 114. හරි මේ උත්තරේ තමයි. හරි. හදාගමු ලස්සනට එනවා. හොඳයි. ඊළඟට අපි හදනවා රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 හදනවා. හරි. රෝම ඉලක්කම් 3න් කියන්නේ ශක්තිය අවශ්‍යතාවය සඳහා එතනෝල් පාවිච්චි කරොත් දැන් පෙට්‍රල් පාවිච්චි කරන්නේ නැතුව එතනෝල් පාවිච්චි කරොත් කොච්චර ස්කන්ධයක් ඕනද කියලා. එතනෝල් මෞලික ස්කන්ධය දීලා තියෙනවා. මෞලික ශක්තියක් දීලා තියෙනවා. හරි මේ හරි මම මට මේක පැහැදිලි කරන්න කරු කියන්නේ. එහෙනම් ජූල් 25000ක් ගන්න ඇත්තටම පෙට්‍රල් වලින් මවුල මෙච්චරක් ඕන. නේද? ඒ කියන්නේ ස්කන්ධයක් විතර හෙව්වොත් 522.9ක් ඕන. තේරුණාද? හරි. ඒ කියන්නේ පෙට්‍රල් පාවිච්චි කරොත් දවසකට ග්‍රෑම් 522.9ක් ඕන. හරි. හොඳයි. දැන් අපි බලමු මේ පෙට්‍රල් වලට එතනෝල් පාවිච්චි කරොත් එතනෝල් වල සූත්‍ර වෙන්නේ C2H5OH අරක් වල සූත්‍රය C2H5OH බිඳුවක් නෑරම දාන කියපානේ අසිත් හරි මෙයාගේ මෞලික ශක්තිය කියලා කියන්නේ මෞලයකදී පිට කරන මෞලයක් දහනය කරොත් පිට කරන ශක්තිය වෙන්නේ
1366යි 1366යි කිලෝ ජූල් එක මවුලේදී කිලෝ ජූල් 1366ක් පිට කරනවා. එහෙනම් අර වගේම හොයමු. එහෙනම් කොච්චර මවුල ප්‍රමාණයක් පිට කරනවාද කිලෝ ජූල් 25000ක් මෙයාලගෙන් අපි ගත්තොත් නේද? හරි. හොයන්න තමයි කියන්නේ. හොයන්න තමයි. හරි. මෙච්චරකට මෙච්චරයි නම් මෙච්චරකට කොච්චරද? එතකොට අපිට කරන්න තියෙන්නේ අවශ්‍ය මවුල ගාන හොයන්න පුළුවන් මේ. අවශ්‍ය මවුල ගාන හොයන්න පුළුවන් 25000 කිලෝ ජූල් බෙදන්න ඕන 1300 කියන්නේ 66යි. ඒක කිලෝ ජූල් මවුලයටනේ. හරි. සුළු කරපුවාම කිලෝ ජූල්ට කිලෝ ජූල් කැපෙනවා 25000 බෙදනවා 1366යි. 18යි. 3.01 18.3.1යි මවුල. හරි. එහෙනම් එතනෝල් මවුල ඕන අපිට 18.3.1. දැන් අපි ගන්න එතනෝල් ස්කන්ධය. එහෙනම් කල්පනා කරලා ස්කන්ධය හොයමු. එහෙනම් එම නිසා අවශ්‍ය එතනෝල් ස්කන්ධය. එතනෝල් ස්කන්ධය අපිට හොයන්න පුළුවන්. හරි. ඔයාගම බලන්න ඉන්න ලස්සනට. අපි දන්නවා ස්කන්ධයේ m සමානයි මවුල ගාන වැඩි කිරීම මෞලික ස්කන්ධය නේද? හරි. එතකොට මවුල ගාන අපිට හොයන්න පුළුවන්. නේ. අපි හොයාගත්ත 18.3.1යි මවුල. මෞලික ස්කන්ධය වැඩි කරනවා. මේවා කාබන් 2යි කියන්නේ 12 වරක් 2. හයිඩ්‍රජන් 5යි මෙතන එකයි 6යිනේ. 6 කියන්නේ හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ එකයි හයිඩ්‍රජන් 6ක් ඉන්න හින්දා 6න් වැඩි කරනවා. ඔක්සිජන් 16යි 16 වරක් කීයද? එක ඔක්සිජන් එකයි ඉන්නේ. 12 වරක් 2 24යි 6 වරක් එක 6යි 16 වරක් එක 16. 24යි 30යි 40යි 46යි ග්‍රෑම් මවුලයට කියලා එනවා. හරි. එහෙනම් මම මෙතන ලියනවා 46යි ග්‍රෑම් මවුලයට. එහෙනම් ඔයාලා දන්නවා මවුලයට මවුල කැපෙනවා. එහෙනම් 18.3.1 වැඩි කරනවා 46යි. તો 841.8යි 4යි 6යි. හරි හදාගමු බලන්න. එහෙනම් අපේ කර්මාන්ත ශාලාවට දවසකට ජූල් 25 කිලෝ ජූල් 25000ක් ඕනනේ. එතකොට කිලෝ ජූල් 25000ක් ඕන නම් ඇත්තටම එතනෝල් වලින් පාවිච්චි කරපු ඉන්ධනයක් විතර එතනෝල් වල මවුල 18.3.1. ඒක ග්‍රෑම් වලට අපි හදා ගන්න දන්නවා. ග්‍රෑම් වලට හැරවුවොත් 841.843ක් ඕන මොනවාද? එතනෝල්. එතනෝල් ග්‍රෑම් එච්චරක් ඕන. හරි. එහෙනම් අපි එතනදී මේ කතාවත් අපි කතා කරලා ඉවර වුණා. නේද? හොඳයි. එතකොට අපිට ලබන සතියේ කතා කරන්න තියෙන අපි ඊළඟ දවසේ කතා කරන්න තියෙන්නේ වැදගත් කොටසක්. ඒ තමයි අවස්ථා විපර්යාස. අපි ඒක තාපේ පාඩමෙත් කතා කරලා නැහැ. මේ පාඩමෙත් අපි කතා කරන්න ඕන
තාපයේ පාඩමෙත් එක තාප රසායන පාඩමෙත් කතා කරනවා, තාප භෞතික පාඩමෙත් කතා කරනවා. එහෙනම් මේක හොඳට ඔයාලා දැන් කොළවල ලියන්න, දැන් කොළවල ලියන්න ඇති. මොකද නිකම්ම මේක තියාගන්න එපා නෝට් එක. ඔයාලා කොළයක ලියලා හුරු වෙන්න. හරි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකදී හමු වෙමු. ඔයාලට එහෙනම් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.